සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකයත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රද්දොළුගම පොලිසියේ අඩකට කොරෝනා. අද ආසාදිතයන් 719ක්. සමස්ත ආසාදිතයන් 52,000 පසු කරයි. බස්නාහිර හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති ජනවාරි 25 ආරම්භීමට අවසර. කොරෝනා මර්ධන එන්නත් සඳහා මෙරට යටිතල පහසුකම් සූදානම්. ගම්පහ මූල්‍ය ආයතනයකින් රුපියල් 4 කෝටියක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් තවමත් නිදැල්ලේ. පහශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ කඩිම් ලකුණු ගැන ඇමති බන්දුලට සැකයක්. කඩින් ලකුණ තීරණය කරපු ආකාරය කොහොමද කියන එක පිළිබඳව පක්ෂපාත පරීක්ෂණයක් කරන්න. ෆයිසර් එන්නතින් පසු නෝර්වේ රාජ්‍යයේ වැඩිහිටියන් 23ක් මරුට. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් කරඹන්න. පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංගර් මොපමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 5ක් විමර්ශන සිදු කරන බවයි. මෙම කොල්ලේ සිදු ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකයි. මෝ ආවරණ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන ආරක්ෂක හිස්වැසුම් සහ කළු ජැකට් පැළඳි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරු 2:10ට පමණ යතුරුපැදියකින් මෙම මූල්‍ය ආයතනයට පැමිණ තිබෙනවා. මූල්‍ය ආයතනයට පිවිසි ඔවුන් ආයතන නිලධාරීන්ගෙන් විවිධ තොරතුරු විමසා ඇති අතර මංකොල්ල කැවීම සිදු කර ඇත්තේ ඉන් අනතුරුවයි. ගිනි අවි පෙන්වා සේවකයන් බියවද්දමින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කරන ආකාරය එම ආයතනයේ CCTV කැමරාවල සටහන්ව තිබුණා. පොලිසිය පැවසුවේ මූල්‍ය ආයතනයේ තිබූ රුපියල් 3 කෝටි 90 ලක්ෂයක රන් භාණ්ඩ සහ 9 ලක්ෂයක මුදල් සැකකරුවන් විසින් කොල්ලකා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නොමැති අතර පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන සිදු කරනවා. මෙවැනි කොල්ලකරුවන් සම්බන්ධ ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබී තිබෙනවා. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මෙවැනි හදිසි අවස්ථාවකදී දන්වන ක්‍රමයක් ගැන සිතා බැලිය යුතුයි. ඒ වගේම හදිසි සීනුවක් නාදවීමක් නැතහොත් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ක්‍රියාත්මක වීමක් ඒ වගේම නිරන්තරයෙන් ඔබේ මූල්‍ය ආයතනයේ CCTV කැමරා පද්ධතියක් තියෙනවා නම් එය නිරන්තරයෙන් පැය 24 පුරාම ක්‍රියාකාරීත්වයේ තබා ගන්න. ගැටලු निराකරණය වන තෙක් පාරම්පරික වගාවන්හි නිරත වීමට ගොවීන්ට පූර්ණ අනුමැතිය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම සමග පිළිසඳරක් වැඩසටහනට පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේදී එක්වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන ගම සමග පිළිසඳර 6 වෙනි අදියර අද ක්‍රියාත්මක කෙරුණේ පොළොන්නරුව මැදිරිගිරිය දහම්වැව වෙඩිකච්චිය ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා බෙසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමට එක් වුණා. අනතුරුව ජනාධිපතිවරයා දහම්වැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටියට පැමිණ සිටි ජනතාව ඇමතුවා.
අපේ රජයන් පැමිණි සෑම අවස්ථාවකම කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරා. ඒ වගේම ඒ ගොවි ජනතාවගේ තිබෙන ප්‍රශ්න ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්න. තරුණ තරුණියන් පවා ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්නට හේතු කරගෙන තමයි අපි පොහොර නොමිලේ ලබා දෙන්නටත් ඒ වගේම වී සඳහා ඉහළ සහතික මිල ලබා දෙන්නටත් ක්‍රියා කරේ. ජනතා ගැටලු විමසීම සහ ඒ සඳහා විසඳුම් ලබා දීම ආරම්භුනේ ඉන් අනතුරුවයි. කලින් ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා හිටපු කාලේ 2013 වඩිගාව ගල්පොත්තයිනෙන් අලිවට ගැහුවා. ඒක ඉතුවක්කාර ලෙස පහුගිය කාලේ හිටපු නිලධාරියෙක් ඒ අලිවට සම්පූර්ණ ඉවත් කළා. යාය මැද දෙකට කරලා ලක්ෂ 40ක් වියදම් කරලා අනිකට්ටයක් ගහලා තියෙනවා. හැබැයි ඒකෙන් ගොවියෙකුට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. ගහලා තියෙන අලිවැට මායිමේ ගහලා තියෙනවා. හරි මායිමේ. නමුත් දැන් ඒකෙදි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගලවල ඉවර වෙලා ඒක පස්සට කරන්න ඊවර ගන්න. දැන් අපි තීරණයක් ගත්තනේ අර ඒගොල්ලෝ වගා කරපු ඒවා ඉදිරියටත් වගා කරන්න ඉඩ දෙන්නට. ඒක පිළිබඳව මොකද්ද අරගෙන තියනවද මොන හරි ගරු ජනාධිපතිතුමනි අපි දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමයි ඒක පටන් ගන්න යන්නේ. ඉතර විදම් ප්‍රමාණයක් දැනට ඒ ආකාරයට තියෙනවද කියලා අපිට වගේ අපේ නිලධාරීන් මාර්ගයෙන් දැනුම් දීම කරන්න කියලා. ඊට පස්සේ ඒ දිස්ත්‍රික් වලට ගිහිල්ලා ඒ අදාළ නිලධාරීන් සහ දේශපාලන අධිකාරියත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරලා ඒ ඉඩම් නිදහස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යා ඒරියාස් තියෙනවා නම් ඒ වගේ ඒවා විතරක් අයින් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අලුතෙන් එන බවුන්ඩරි මාක් කරන්න අපි අගලකුත් කැපීමට බලාපොරොත්තු වෙනවා. ඒ ජනාධිපතිතුමා මේ පළාතේ මේවා ගැන හොඳට අවබෝධයක් ඇති එතුමාගේ අදහස්. මගේ පියාත් ඔබ වගේම මේ පොළොන්නරු දිස්ත්‍රික්කයට ආපු කෙනෙක් පොළොන්නරුවේ ජනපද ව්‍යාපාරයේදා ඊ.එස්. නායක මහතුමා ආරම්භ කරපු වෙලාවේ. කාලීන වශයෙන් ඉදිරියට යන විට රජයේ සහයෝගය ලැබෙන විට මේ බොහෝ ප්‍රශ්න විසඳෙයි. ඒ අදාළ නිලධාරීන්ට පිළිතුරු දෙනා වගේම ඒ දෙන පිළිතුරු ඒ ආකාරයෙන් ඉෂ්ට කිරීම ඒ නිලධාරි මාතෘන්ගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. කුඹුරයක් අස්සදුවා පේරපඩේ පහත් ජලයෙන්. ඉතින් දැන් අවුරුදු 30ක් විතර අපි වැඩ කරා. ඊට පස්සේ මේ වෙయ్య පෙළ වනජීවි එකෙන් විදුලි වැටක් දැම්මා අපේ කුඹුරු කැලේට අරගෙන. අපිට ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න ඉඩම් නීතිය තියෙනවානේ අලුත් නීතිය එවප එක. ඒ අනුව රක්ෂිතවල තියෙන ওই ගැටලු සියල්ලම සමාලෝචනය කරලා විසඳන්න කටයුතු කරගෙන යනවා. එකින් එකට ආවට ඔය සියලුම දේවල් වලට අපි ඒ චක්‍රලේඛනය අනුව කටයුතු කරන්න යනවා. ඒව ගැන බලන්න ඉක්මනට. අධිකරු ජනාධිපතිතුමා කියනු දේ අපි කිව්වා ඒ නිලධාරීන්ට. ඒ කීපු දේව අහන්න නැතුව ජනවාරි 2 වෙනිදා කන්තලේ වනජීවි කාර්යාලයේ නිලධාරියා ඇවිල්ලා මේ අහිංසක ගොයියෝ පැය 24ක් කන්තලේ පොලිසිය කූඩුවෙත් දැම්මා. දැන් මම පොලිසියටත් කියලා තියෙන්නේ ඊට පස්සේ ඒ වගේ තරංගුට ගන්න එපා කියලා. අලිවට ප්‍රායෝගික නැහැ. මේ පැත්තේ ගමේ අලි වෙඩි දාලා එහා පැත්තට එලවුවාම මේ මිනිස්සු මෙහෙට එලවනවා. දෙපැත්තෙම වගා කරන් හිරු ටීවී එහෙම ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න ගොඩාක් මහන්සි වුණා. හැබැයි ඒ වුණාට ඒවට කිසිම ප්‍රායෝගික පිළිවෙලක් නැහැ. මේ අලි ඔක්කොම ඉන්නේ විදුලි වැටෙන් එහා නෙමෙයි ගම ඇතුලේ කැලේ. 5-6 වෙනකොට අලි ගමට එනවා. දැන් මේකේ මූලිකව කරන්න ඕන සර් මේකට කඩිනා විසඳුමක් ගන්න නම් මේ ගම ඇතුලේ ඉන්න අලි ප්‍රමාණය විදුලි වැටෙන් එහාට දාන්න ඕන. මීට කිලෝමීටර් 3කට එහාට දැන් යන් අලි පෙන්වන්න ගම්මාන. ඩ්‍රෝන්ස් දාලි වෙලා අලි එලවන්න ක්‍රමවේදයක් කරා. ඒක සාර්ථකයි. අපිට ඒ ක්‍රමවේදය දාලි වෙලා ඒකත් කරන්න පුළුවන්. දැන් මේ විශේෂයෙන්ම මේ කියන තැන බලන්න දැන් මේකේ යටතේ තියෙන කැලලක්නේ. ඒක සුද්ධ කරලා දෙන්න ක්‍රියාත්මක කරන්න. අතිකරු ජනාධිපතිතුමනි මේ වතුර බිල එනකොට ප්‍රමාද වෙලා එන්නේ. මාස දෙකකින් පස්සේ තමයි වතුර බිල එන්නේ. ඒ එනකොට අර වැඩි වෙන ප්‍රමාණය ඔක්කොම හදලා එනවා. මේ මාසේ එනකොට මට රුපියල් 17000ක ප්‍රමාණයක් තිබ්බා. පවුල් 50ක විතර ගැටලුවක් ඇති වෙලා තිබුණා. කොරෝනා කාලේ හින්දා අපේ මීටර් රීඩර්ස්ලාට යන්න බැරිකම තිබුණා. දෙවැනි කාරණාව අපේ මීටර් රීඩර් කෙනෙක් මේක කනගාටුවෙන් කියන්නේ විශාල වැරද්දක් කරලා තිබුණා. අපි මේ මීටර් රීඩර්වට අයින් කරලා දැන් දඬුවම් කරලා තියෙන්නේ. මේගොල්ලන්ගේ සහනයක් දෙනවද ඒක? ඔව් සර් ඒක අපි ඇඩ්ජස්ට් කරලා මේ අපි ඒ සහනය ඔබතුමාලට ලබා දෙනවා. හැමදාම අලි පයින්නවා ලයිට් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා නැති මිනිස්සු ඉන්නවා. ඉස්සර සහන කරමෙට ලයිට් දුන්නා දැන් නැහැ. එහෙනම් මම ඉල්ලීමක් කරනවා සහන කරමෙට ලයිට් දෙන ක්‍රමයක් මේ මම ප්‍රාදේශීය ලේකම්තුමියත් සමගත් කතා කරා මැදිරිගිරියේ සමුද්‍රලාභීන් සඳහා විදුලිය ලබා දීමට සහන ණය ක්‍රමයක් තුලින් හෝ ඊටාම දිලිඳු පවුල් වලට දීමනාවක් හැටියට ලබා දීමට අපි කටයුතු කරන්න එතුමියගේ නිර්දේශ මං ඉල්ලුවා. ඒ අනුව ඒ කටයුතු කරන්න පුළුවන්. ජනාධිපතිතුමනි මගේ ප්‍රශ්නේ නම් වනජීවි සම්බන්ධ වුණත් අලි සම්බන්ධව නෙවෙයි. වටදාගේ රක්ෂිතයේ මුවන් 2000ක් පමණ ඉන්නවා. ඒ මුව ඔප්පු තියෙන කුඹුරු අක්කර 300කට දැඩි ලෙස හානි කරනවා. අපි ප්‍රාදේශීය ලේකම්තුමියට දැනුම් දුන්නා. ඒ හැමෝම අපිට අතිසාරට අමුඩ ගහනවා වගේ පොඩි විසඳුම් තමයි දෙන්නේ. නෑ දැන් ඔබතුමන්ලානේ මේකේ ප්‍රායෝගික අත්දිනින්නේ. මොකද්ද මේකට විසඳුමක් කියලා? මෙහෙමයි ජනාධිපතිතුමනි. මුවෝ කියන්නේ කකුල් තියෙන සත්තුනේ. මේ මුළු රක්ෂිතයම වට කරලා පුරාවිද්‍යා මායිම් වලට දැල්ලටක් ගහන්න ඕනේ. එහෙම නැතුව මේ මුවෝ කොහොමවත් නවත්තන්න බෑ. ඔබතුමා දැන් ගියොත් බලා ගන්න පුළුවන් මගේ කුඹුර මට උණ හැදිලා දවස් 3යි. සම්පූර්ණව කාලා තියෙන්නේ. වේදනාවට කතා කරන්නේ. අලි ගැන හැමෝම බලනවා. මස් ප්‍රශ්නයක් නම් වනජීවිකෙන් එනවා ටක් ගාලා. සත්‍යක් මරණ නම් කවුරු හරි. හැබැයි කුඹුර කාලා නම් එන්නේ නෑ. එතුමන්ලා ඉල්ලන විදිහට අපේ තාක්ෂණ නිලධාරියන්ලා වැට මැනුම් කටයුතු කරලා දිස්ත්‍රික් ලේකම්තුමා හරහා පංජී දෙපාර්තමේන්තුවටත් යවලා තියෙනවා සර්. කවුද
මොකක්ද කරන්න ඕන? වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉදිකළ දෙන්න ඕන නිසා මේ වැඩේ ඇස්තමේන්තුවක් කරලා මම දැනටත් වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙන සර්. කවුද මෙහි ඉන්නේ ඒකේ ප්‍රාදේශීය? ඒකට එස්ටිමේට් කරලා තියෙනවා ජනාධිපතිතුමනේ මිලියන 5.9ක් ලක්ෂ 59ක්. මේ මුදල අපි ගිහිල්ලා බලන්නම් කොයි ආකාරයකද දෙන්න පුළුවන් කියලා. ඒක ඇවිල්ලා තියෙනවද ඔයගොල්ලන්ට? තාම ඇවිල්ලා නැහැ. ඒක තාම ලේකම් කාර්යාලයත් ජනාධිපතිතුමනේ මේක යහපාලන ආණ්ඩුවේදීත් අපි මැනුම් කටෙව්වා. ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා ඒකෙන් කොටසයි අපිට ගහලා දෙන්නේ. මායිමට විතරක් ගහලා දෙනවා. මුවෝ එතකොට වැට දිගේ එම ඇවිල්ලා වැටේ හිඩස තියෙන තැන කොනෙන් ආපහු යායට බහින්න. මේක වට කරේ නැත්තම් මුවන්ගේ කකුල් ගලවන්න ඕන. නැත්තම් උන් එනවා. පළාත් ආණ්ඩුකාරතුමා මහිපාල හේරත්මැතිතුමා පිළිතුරක් ලබා දෙන අය වෙනුවෙන් ඒ ඇත්තමේන්තුවට මම ඒ වැඩ සකස් කර දෙන්න මම පොරොන්දු වෙනවා. ඒක මම බාර ගන්නවා. සීදුව රද්දලුගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ගෙන් අඩකටම COVID-19 ආසාදනය වී තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිතයින් 719ක් අද හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52000 සීමාව ඉක්මවා ගියා. දවසේ පුවත COVID-19 ආසාදිතයින් 719 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52313ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 487 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 44746ක් ලෙසයි. මේ අතර තවත් කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 256ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් පැත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 82 වැනි කාන්තාවක්. ආසාදිතයින් 695 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 168ක් වන අතර ඉන් 41 දෙනෙක් වාර්තා වී ඇත්තේ මීගමුවෙන්. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 20කින් වාර්තා වූ අතර ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 90ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 34ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 34ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 25ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් 23ක් ලෙසයි. මේ අතර සීදුව රද්දලුගම පොලිසිය නිලධාරීන් 29 දෙනාගෙන් 15 දෙනෙකුටම COVID-19 ආසාදනය වී තිබෙනවා. ඉන් එක් නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වීම සමග රද්දලුගම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සඳහාද රැපිඩ් ඇන්ටිජන් හා PCR පරීක්ෂණ අද සිදු කරනවා. ඒ අනුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් පමණක් තවත් නිලධාරීන් 14 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. පොලිස් ස්ථානය අද විෂ බීජ හරණය කළ අතර වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් දබා යලි රාජකාරී ආරම්භ කිරීම නියමිතයි. ගත වූ දින 5ක කාලය තුළ රද්දලුගම නිවාස සංකීර්ණයෙන්ද COVID-19 ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී තිබුණා. අතුරුගිරිය පොලිසිය රථවාහන අංශයේ නිලධාරියෙකුටද COVID-19 ආසාදිත බව හඳුනා ගැනීම හේතුවෙන් එම පොලිසිය රථවාහන අංශයේ සේවය කළ නිලධාරීන් 10 දෙනෙකු ස්ව නිරෝධායනයට යොමු කරනවා. මේ අතර වවුනියාව නගරයේ නව කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ සමග එම ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගියා. හඳුනාගත් නව ආසාදිතයින් අතරට ඇඟලුම් කම්හලක සේවකයින් දෙනෙක්, වවුනියාව මහරෝහලේ සාත්තු සේවකයෙක් සහ එම රෝහලේ කළමනාකරණ සහකරුවෙකුද වෙනවා. වවුනියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිලිගෙන මේ වන විට 6 වන දිනටත් වීදි කිහිපයකට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර කාත්තන්කුඩිය පොලිස් බල ප්‍රදේශය තවදුරටත් හුදකලා කර තිබෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාම සේවකව සම් මේ වගේම වීදි මහල් නිවාස හුදකලා කර තිබෙනවා. සමස්ත පොලිස් වසමක් ලෙස කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පමණයි හුදකලා කිරීම නියෝග ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම එම ප්‍රදේශයේ කරන ලද PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 190ක් පමණ කොවිඩ් ආසාදිතයින් මේ වන විට හඳුනාගෙන තියෙනවා. එබැවින් හුදකලා කිරීම නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 1,16,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වෙනවා. මේ ජනතාව අපිට වාර්තා වී තිබෙනවා රාත්‍රී කාලේ පිටතට යන බව. ඒ නිසා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ගෘහස්ත නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් සිටින නිවාස ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට එසේ පිටවැන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත් ක්‍රියා කරනු ලබනවා. තංගල නගරයේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 45කින් ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට කරාපිටියේ සිට සූරියවැව දක්වා ධාවනය වන බස් රථයක රියදුරෙක් සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිණියක් සහ ඇගේ සැමියා දයත්. ඊයේ දිනේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා 99ක ප්‍රතිඵලද ඉදිරියේදී ලැබීම නියමිතයි. මේ අතර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් අද දිනේත් COVID-19 ආසාදිතයින් 19ක් වාර්තා වූ අතර එම ප්‍රදේශයෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 523ක්. රත්ගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුටද COVID-19 ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ අද සිදු කරනවා.
මේ අතර මාතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ දෙමස් බිරිඳෙකුගේ දේහය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආදාහනය කිරීමට උපදෙස් ලබා දී තිබුණා. මේ දරුවට තියෙන්නේ හાર્ට් ප්‍රොබ්ලම් එකක් තියෙන්නේ. ඒගොල්ලන් අම්මට පොඩ්ඩක් පොසිටිව් වුණයි කියලා තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. අයි පොඩ්ඩක් දවස් 3ක් කල් දෙන්නයි කියලා ඒගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරලා බලමු කියලා. ඒ කූල් රූම් එකේ හැරි තිබ්බොත් අපිට ලොකු මේකක් නේ. පොඩ්ඩක් සම්ද වෙනකම් පොඩ්ඩක් අපි කොච්චර අපි කතා කරාද. මෙහෙන් නෙවෙයි මාතර හොස්පිටල් එකේ. කරාපිට අපිට ප්‍රයිවට් ගන්න දෙන්නේ නැත්නම් ඒක ප්‍රයිවට් කරන අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැහැ. දේහය ආදාහනය කිරීම සඳහා ඊයේ පස්වරුවේ මාතර පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා. මේ අතර මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදි පිළිපෙළ පාරිභෝගිකයින් ත්‍රිරෝද රත් රියදුරන් ඇතුළු පිරිසකින් අහඹු ලෙස තෝරාගෙන 80 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගෙන නැහැ. මේ අතර උපකාරක පන්ති ආරම්භීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය ඊයේ නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සඳහා ජනවාරි මාස 25 වෙනි දින සිට අවසර ලබා දීලා තියෙනවා. ඒ අවසර ලබා දෙන්නේ උපකාරක පන්තියක ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 50% හෝ නැත්නම් උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණයි. ඒ වගේම මෙම උපකාරක පන්ති අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සඳහා පමණක් මුලදී විවෘත කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒ වගේම මෙම උපකාරක පන්ති සඳහා දිස්ත්‍රික් හරහා එම අපි සම්පූර්ණයෙන්ම අවසර ලබා දීලා නැහැ. පාසල් ආරම්භ කිරීමෙන් පසුව එදින සිට සති දෙකක් ගියාට පස්සේ තමයි අපි බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙන්නේ. යම්කිසි ප්‍රදේශයක් හුදකලා කරලා හෝ සංචරණ සීමා කරලා තියෙනවා නම් ඒ පළාතේ තියෙන උපකාරක පන්ති පවත්වන්නත් බෑ. ඒ පළාතේ ඉඳලා උපකාරක පන්ති වලට ළමයින් හෝ ගුරුවරුන් ගෙන්න ගන්න පුළුවන් කමකුත් නැහැ. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කතානායක මහින්දයාපා අබිවර්ධන මහතා අදහස් පළ කළා. පාර්ලිමේන්තුව වසා දැමීම සඳහා කිසිම තීරණයක් අපි අරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ සේවකයෝ 3 දෙනෙකුට හෝ 4 දෙනෙකුට ලදිනවා. අනිත් එක්කෙනා පාර්ලිමේන්තුවේ නෙවෙයි පොලිස් නිලධාරියෙක්. මම ඊතුරු කට්ටියට ඇවිල්ලා වැඩ කරන්නේ. මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ මල ගෙවල් මගුල් ගෙවල් වල ගිහිල්ලා කකා බිබී ඉන්නේ නැතුව මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට කවුරුත් සහයෝගය දෙන්න. දවසේ පුවත් කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සඳහා මෙරට යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර COVID-19 මර්ධනය සඳහා වන ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන ඉන්දියාව අද ආරම්භ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තාවන්ට අනුව එන්නත් 50කට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් මර්ධනය සඳහා නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට මොන වගේ එන්නතක්ද අවශ්‍ය? කොහොමද කොවිඩ් මර්ධන එන්නතක් ලබා දෙන්නේ? මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් මේ වන විට විවිධ වූ මතිමතාන්තර දරනවා. රටක් වශයෙන් අපිට මෙම එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි. අපි හැමෝටම රස්සාව කරන්න ඕනේ. ඒ නිසා මේකෙන් ආරක්ෂා වීම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ලෝකයේ මේ වෙනකොට එන්නත් කීපයක් දැනට පාවිච්චි කරන. ඒ කියන්නේ ඇමරිකාවේ ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත, එතකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත, ඒ වගේ තවත් එන්නත් ගොඩක් තියෙනවා. දැනට අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලලිත් තීර්ථක මහත්මයා අනිත් රටවල් ඉන්දියාව, චීනය, ඒ වගේ රටවල් එක්ක සාකච්ඡා කරමින් යනවා. අපි බලන්නේ හැකි ඉක්මනින් අපිට පුළුවන් ඉතාමත්ම ආරක්ෂාකාරී එන්නතක් ලංකාවට ගෙනල්ලා අපේ මහ ජනතාවට ලබා දෙන්න. ශ්‍රී ලංකාව මේ එන්නතක් ගෙන්වීම සහ භාවිතයට ගැනීම සම්බන්ධයෙන් කුමන ස්ථාවරයකද සිටින්නේ? ජනගහනය 120කට ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ මේක නොමිලේ ලබා දෙනවා. අවුරුදු 16ට අඩු පොපියුලේෂන් එකට මේක කොහෙවත් තාම දීලා නැහැ. ඊළඟට ගර්භණී මාතාවන්ට මේක දීලත් නැහැ. එතකොට අපි ඒ කොටස අතහැරියාම අපිට ඇත්තටම 50ක විතර ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. මේ අවුරුද්දේ මැද වෙන්න පුළුවන් ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් දෙන්නේ. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉන්දියාව, චීනය, ඒ වගේ රටවල් එක්කත් සාකච්ඡා කරමින් යනවා. අපිට හැකියාවක් තියෙනවද ෆයිසර් එන්නත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් භාවිතයට ගන්න? ශීත දාමයන් සියලු දේ අධ්‍යයනය කරලා අපි ඒක ගන්න පුළුවන් නම් අපි අර ගන්නවා. ලැබෙන එන්නත අනුව අපිට ඒ අවශ්‍ය පහසුකම් සපයා ගන්න අපි දැන් තීරණය අරගෙන තියෙනවා. ඵලදායීතාව අනුව කොයි එන්නතද ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු? වඩාත් සුදුසුයි කියන්න වෙන්නේ අපිට තියෙන යටිතල පහසුකම් සහ එන්නතේ ආරක්ෂිත බව කියන එක මත. කොවිඩ් මර්ධන පැනිය සම්බන්ධයෙන් මේ වන විට මොන වගේ ස්ථාවරයක්ද ශ්‍රී ලංකා රජය දරන්නේ? රිසර්ච් එකක් කරනවා රජරට යුනිවර්සිටියත් එක්ක. ඒ සඳහා සායනික අවසරයක් පමණයි අපි දීලා තියෙන්නේ. ඉතින් මේක සාර්ථක අසාර්ථක කියන තාම බෑ. තාම රිසර්ච් එක යනවා. රිසර්ච් එක හරියන්නත් පුළුවන්, වර්ධින්නත් පුළුවන්. මේ අතර COVID-19 වෛරසයෙන් ලොව දෙවනියට දැඩි බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාව ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන අද ආරම්භ කළා. මේ සඳහා භාවිතයට ගන්නේ ඉන්දියාව නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් සහ කොවැක්සින් නම් එන්නත්. එන්නත් වැඩසටහනේ පළමු අදියර ලෙස එරට බිලියන 1.3ක ජනකායෙන් කෝටියකට අධික පිරිසක් ප්‍රමුඛතා ලැයිස්තු අනුව එන්නත් කරනු ඇති.
මේ අතර නෝවේ රාජ්‍යයේ ක්‍රියාත්මක වූ එන්නත් වැඩසටහන් අතරතුර පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට එන්නත් කරන වැඩසටහන් සඳහා තෝරාගෙන ඇත්තේ ඇමරිකාවේ ෆයිසර් එන්නතයි. එන්නත් කරණින් පසු මිය ගොස් ඇති බහුතරය වයස අවුරුදු 80ට වැඩි මහලු පිරිස් වන අතර එන්නතින් පසු ඇති වූ අතුරු ආබාධ ඊට හේතු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කොවිඩ් පාලනත එන්නත් මෙරට ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තරුණ පිරිසක් සමග නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. COVID-19 මට පෙනෙන්නේ නැහැ මේ අවුරුද්දේ අවසන් වෙයි කියලා. ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මිලදී ගැනීම තාම හරියට අපේ රටේ සිදු වෙලා නැහැ. නියම යන්ත්‍රණයක් නැහැ. නිදහස් සෞඛ්‍යයක් තියෙන ආණ්ඩුවක් මේ ගැන වියදම් කරන්න උවමනයි. එකක්වත් කරන්නේ නැතුව අපි හිඟා කනවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා. වෙන්ටිලේටර්ස් වැඩිපුර කීයක් දාලා තියෙනවද? චීනෙන් හම්බුණා ටික. ඉතුරු ඒවා අපේ ගිලන් රටවල තිබුණේවා ගලවලා තියෙනවා. මෙතන ආණ්ඩු මාරු කරන එකක් අපිට වැඩක් නැහැ. දැන් මේ පාණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොවිඩ් හැදුනා වගේ. ඒත් අපි ලෑස්ති එකට උදව් කරන්න. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කරුණු කියන්න. ඇත්ත හෙලි කරන්න. වියදම් වැඩි කරන්න ඕන නම් අපිට කියන්න. මොකද අපි ඔක්කොම ලෑස්ති වෙලා උදව් කරන්න සැලැස්මක් ඇති වෙනවනම් මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල් යනවා. හිතන්න එපා මේ අවුරුද්ද ඔක්කොම එන්නත කරලා අපි ඔක්කොම හොඳයි කියලා. ඒක සිදු වෙන්නේ නැහැ. ඔය 120 කරන්න දැන් කියන හැටියට අවුරුද්ද අවසානයේදී. ඊට වඩා අමතරව ගන්න අපේ ආණ්ඩුව ක්‍රියා කරේ නැහැ. දැන් අපි හිර වෙලා තියෙන්නේ. මේක නොකරනවා නම් අපේ ජාතිය නැති කරන්න කරන දේ. අපේ ජනතාව මරන්න කරන එක. එක එක්කෙනාගෙන් ගිහින් හිඟා කන්න නැතුව රටට කරුණු කියලා අපි හැම එක්කෙනාගේම සහාය ලබාගෙන වැඩ කටයුතු කරන්න කියලා ජනාධිපතිලත් මේ ආණ්ඩුවටත් මම මෙතන කියනවා. මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න ඇසීමටද තරුණ තරුණියන්ට අවස්ථාව හිමි වුණා. මේ මොහොතේ ඔබතුමාලගේ රජයක් තිබුණා නම් සංචාර ක්ෂේත්‍රයට නම් වාලීමට මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නේ? එක වාසියක් තියෙනවා. රජයේත් නෑ පාර්ලිමේන්තුවේත් නෑ. සෞඛ්‍ය අවදානම් මට්ටම් සැලකිල්ලට ගනිමින් පරවියෙකු මරා දැමීමට ගත් තීරණයක් පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා. අමරිකාවේ සිට කිලෝමීටර් 15,000ක දුරක් ගෙවා දමමින් පැසිෆික් සාගරයේ තරණය කළ නෞකාවකින් මෙම පරවියා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට එරට බලධාරීන් සැක පළ කරනවා. මෙල්බන් නුවර වැසියෙකු විසින් මෙම පරවියා පසුගිය දිනක අල්ලාගෙන තිබූ අතර එම පක්ෂයාගේ පාදයේ සවි කර තිබූ කේත සටහනකින් තහවුරු වී ඇත්තේ එම පක්ෂයා අමරිකාවේ පරවියෙකු බවටයි. ඒ අනුව ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ COVID-19 වසංගතය හමුවේ දැඩි සංචරණ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන එරට නිරෝධායන නීති රීති මෙම පරවියාගේ සංක්‍රමණයත් සමග උල්ලංඝනය වී ඇති බවයි. ඒ හරහා නව සෞඛ්‍ය අවදානමක්ද මතුවිය හැකි බවට මතපල වී තිබෙනවා. ජෝන් ද පිජන් ලෙසින් ප්‍රකටව සිටින මෙම පක්ෂයා ඒ අනුව මරා දැමීමටයි ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබෙන්නේ. පරවි තරඟ සඳහා යොදාගත් බවට විශ්වාස කරන ජෝ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී අමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පැවති ක්‍රීඩා උත්සවයක් අතරතුර පලා ගොස් ඇති බවටද සැක පලවනවා. අදාළ පක්ෂයා මරා දැමීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් ඒ පිළිබඳ යලි සලකා බැලීමට නියමිතයි. වර්තමාන රජය සමගි ජන බලවේගයට බිය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොන්රාගල පැවති විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ස්නායු දුර්වලතා කියලා ඩොක්ටර්ලා කියනවා. බෙහෙත් ගන්න මට සිම්පටි හැම්මේ රුපියල් 250යි. ඔතේ ස්නායු ප්‍රශ්නයක්. මේ මාසිකමාන පුළුවන් ත පොළොමාලකට එන්න මම ප්‍රතිකාර ටික ඔක්කොම මිලේ කරලා දෙන්න. අද මේ ජංගම සේවෙන් ඔප්පු වුණා ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නිලැඳුම් ප්‍රශ්නය මම අහනකොට රටටම බොරු කිව්වයි කියන කාරණා. මේ අම්මා කෙනෙක් නැගිටලා කිව්වා තවමත් දූ දරුවන්ට නිලැඳුම් ලැබිලා නැහැ කියන කාරණා. ඒක තමයි මහ පොළොවේ සත්‍යය. පාර්ලිමේන්තුව ඇතුලේ වායු සමීකරණය කරපු පාර්ලිමේන්තුව ඇතුලේ සත්‍ය වෙනස්. ජී.එල්. පීරිස් අමාත්‍යවරයා. නමුත් අද වර්තමාන රජයට ඒ යුතුයකම ඉෂ්ට කරන්නට බැරි වෙලා තිබෙනවා. අපි රට වටාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරලා තිබෙනවා. උද්ඝෝෂණ වලට කතරම් රජය බය වෙලාද කිව්වොත් උද්ඝෝෂණයක් පිළිබඳව මුහුණු පොතේ එක දවසක වැටුනහම ඊළඟ දවසේ උසාවි නියෝගයක් අරගෙන එනවා උද්ඝෝෂණය නතර කරන්නයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම ආඩම්බර වෙනවා. උසාවි නියෝග ගන්න තරම් මේ රජය අද සමගි ජන බලවේගයට බය වෙලා තියෙනවා කියන එක ගැන මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ පණිවුඩයක් ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් පවසනවා. ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පැවැත් වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. රංජන් රාමනායක අධිකරණයට අපහාස කරලා අධිකරණයට නිගරු කරලා මහ විශාල විනාශයක් රටට කරලා බන්ධනාගාරගත කරනවා. හැබැයි අධිකරණය එක්ක ගහගෙන අධිකරණයට විරුද්ධව කතා කරලා මහ විනාශයක් කරන්නට ඕන ඌවතැන්නේ සුමන හාමුදුරුවෝ. හැබැයි මං ගරු අධිකරණය දුන්න තීන්දුව ඒ තීන්දුව පිළි අරගෙන නිහතමානීව බන්ධනාගාරයට මම වැඩම කළා. එදා ශානිලා එවගේම නිශාන්ත සිල්වලා මගේ නඩුවට CID එකේ පරීක්ෂණ කරනකොට දැන්ෙන් රංජන්ගේ කතාත් නිශාන්ත සිල්වලාගේ කතාත් අනෙකුත් ඇත්තන්ගේ කතාත් බලනකොට මට මහා පුදුමයක් දැනෙනවා රංජන් කරගත්ත විනාශය. මං මාස 8කට වඩා කාලයක් වැඩ හිටියේ වැලිකඩ බන්ධනාගාරේ. වැලිකඩ බන්ධනාගාරයේ සිටින 3000කට ආසන්න නේවාසික සිරකරුවන් සියලු දෙනාම මාව හම්බුණා. මරණ දණ්ඩ ට ලක් වූ පිරිස, ජීවිතාන්තය දක්වා ගිය පිරිස, නිකම්ම සිර වූ පිරිස, ඒ වගේම අභියාචනයට ලක් කරලා තියෙන පිරිස මේ හැම දෙනාම මට කිව්වේ හාමුදුරුවනේ අතිගරු ජනාධිපතිතුමාට ගිහින් රහසක් කියන්න. ඒ රහස කියලා ජනාධිපතිතුමාගේ පණිවිඩය හාමුදුරුව අරගෙන එන්න කියලා මට සුවිශාල මහා පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩය දෙන්න මං තව නොබෝ දිනකින් බලාපොරොත්තු වෙනවා. අතිගරු මහානායක හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහිලා, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා සහ ග්‍රාමාත්‍යතුමා මුණ ගැහිලා, එවැගේම අධිකරණ ඇමතුමා හමු වෙලා ඒ ඉදිරි නේවාසික සිරකරුවන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් පිළිබඳව සිරකරුවන්ගේ යෝජනාවක් ජනාධිපතිතුමාට දීලා එයට පිළිතුරු බලාපොරොත්තුවෙන් කටයුතු කිරීමට මා අපේක්ෂා කරනවා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනුකම්පටුව සමග වරාය වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරුවේ පැවැත් වූ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. මේ අතර නැගෙනහිර පරයන්තය ඉන්දිය සමාගමකට විකිණීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම අද ආරම්භ කළා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාජිකයන් 7 දෙනෙකුකින් යුත් කැබිනට් අනුකම්පටුවක් පසුගියදා පත් කරන ලැබුවා. එම අනුකම්පටුව හා වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්වුණා. පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. කැන්කකේ සමාජිකයන් දෙදෙනයි හිටියේ. කැන්කකේ සභාපතිතුමා වුණ ජලාල් මැතිතුමා කිව්වේ මේ 49:51 තුල තමයි සාකච්ඡා කළ යුතු වෙන්නේ කියලා. අපි කිසිම කෙනෙක් ඒකට කැමති නැහැ. එහෙම කැමති නම් අපි මෙතෙන්ට එන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕන 100%ක්. හැබැයි ඒ 100%ක් කියලා කියන අන්තවාදී විදිහට නෙමෙයි. ආණ්ඩු වට්ටන්න, ආණ්ඩු හදන්න, දේශද්‍රෝහී වැඩ නෙමෙයි. ආයතනයේ කඩම් වට්ටන්න වැඩ නෙමෙයි. අපිට ඕන මේ මතු පරම්පරාව වෙනුවෙන් මේක තියාගන්න ඕන සාධාරණ හේතු මත. ඒ පිළිබඳව යෝජනාවලිය තමයි අපි කතා කරන්න ගියේ. නමුත් ඒක අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අවසානයේදී අපේ යෝජනාව දෙන්න කිව්වා ලබන සිකුරාදා වෙනකොට. මේ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිතිය එකතුවෙන් ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම අද දෙහිවලදී ආරම්භ වුණා. මේ වෙලාවෙත් නැගෙනහිර ජැටියේ බාණ්ඩ බානවා පටවනවා නැව්වලට. වසරකට ඩොලර් මිලියන 250කට වැඩි ආදායම උපයන්න පුළුවන් තැනක්. නිසා අද ආණ්ඩුව මේ ගන්න යන තීරණය ජාතික අපරාධයක්. මේ රටේ වරාය අධිකාරිය අවසානය තීරණය කර තීරණයක්. නැගෙනහිර ජැටියේ 149ක් නම් කරලම අදානි සමාගමට දෙන්න ආණ්ඩුව මේ තීරණය අරන් තියෙන්නේ. 3/2 බලයක් ආණ්ඩුවේ තියෙනවා කියලා පෙන්වන්න. අපි මේ ආණ්ඩුවට කියනවා 3/2 පාර්ලිමේන්තුව ඇතුලේ තිබුණාට මහපාරේ මේ රටේ ජනතාව මේ ක්‍රියාමාර්ගයට විරුද්ධව පෙළගස්සන්න අදාළ කටයුත්ත ජාතික සමිති මධ්‍යස්ථානයේ හැටියට අපි කරනවා. නම විකුණනවද? එහෙම නැත්නම් දෑවැද්ද දෙන්න බැරි හින්දා කාට හරි දෑවැද්දට දෙනවද? පිනට දෙනවද? ආයෝජනයද? සංවර්ධනයද කියන කතා මොකක්වත් අදාළ නැහැ. මෙතන සිද්ධ වෙන්නේ ඊටාම පැහැදිලිව 100% රට සතුව තියෙන නැගෙනහිර ජැටියෙන් 149ක් අත්හරිනවා. මුදලකුත් යන්නවා. ඉතින් ඒක විකිණීම නෙමෙයි නම් ඒ ඕන වචනයක් පාවිච්චි කරගත්තට අපිට කමක් නැහැ. නමුත් සිද්ධ වෙන්නේ අපිට අහිමි වෙන එක. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා පක්ෂ ભેද පැත්තකට දාලා රටේ අනාගතය ගැන හිතලා හැම කෙනෙක්ම Tamanට පුළුවන් විදියට මේ සටනට සම්බන්ධ වෙන්න. මේ අතර උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. දැන් නැගෙනහිර ගැටිය දෙන්න හදන ඉන්දියාවට. ඉන්දියාව එකවරයක් හරි පිටට විකුණලා තියෙනවද? නැහැ. චීනේ එකවරයක්වත් පිටට දීලා තියෙනවද? නැහැ.
අපි දේපල විකුණනවා. උන් දේපල රැස් කරනවා. ඉතිහාසෙත් මේකමයි වුනේ. සේල් කොම්පැනි දෙකක් බවට පත් වෙලා තියෙනවා. අපටත් වෙලාවක් එන්නේ අපිත් නවත්තන්න විකුණනවා ආපු ගමන්. හැබැයි දෙකයි විකුණනවා. එකක් ඔය ආණ්ඩු කරපු පක්ෂ දෙක අරන් යන්න කියනවා. ඔය කතා කරන එක මහත්තයෙක්වත් හම්බන්තොට වරාය චීනකරණයට ලක් කරනකොට කිසිවෙකුත් කතා කරලා සටන් කරලා එහෙම ඉතිහාසයක් නැහැ. ඒකෙන් පේන්නේ තමන්ගේ නිර්වත් භාවය ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. වරාය විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ. නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරන්න. ඒක ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. අපේ පැරණි කියමනක් තියෙනවා. වත්ත බද්දට දීලා ඇස්සට දත නියෝනවා කියලා. චීනයට වරාය දීලා අපි දට නියෝනියෝ ඉන්නවා. එවන් පරිසරයක තමයි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානුවන්ට දීලා අපි ජාතියක් හැටියට දත නියවන්න වෙනවාමයි කියන බවත් හොඳින් මතක තියාගත යුතු ඇත්ත. රටකට ආදරය කරන කිසිම රජයක් තමන්ගේ වරායක් විදේශ ආධිපත්‍යයකට යොමු කරවන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් උනේ ජාතික සම්පත් සුරකිනවා, ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියා තමයි මේ ආණ්ඩුව බලයට පත් උනේ. දැන් කිසිම හිරිකිතයකින් තොරව දැන් වරාය විකුණන්න හදනවා නැගෙනහිර ජැටිය. ජනතාව රවට්ටලා තමයි මේ ආණ්ඩුව බලයට. දැන් අද කොහෙද යන්නේ මල්ලේ පොල් කියන දේවල් එකක්වත් කියපු දේවල් නෙමෙයි අද කරන්නේ. ඉතින් ඒකයි අපි විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි මේ කතා කරන්නේ. මම නම් අදහස් කරන්නේ පෞද්ගලිකව මේක අපි විසින් පාලනය කළ යුතුයි. හැබැයි අපිට අභියෝගයක් තියෙනවා අපිට මේ ආදායම් ලබන තත්ත්වයට ගේන්න පුළුවන්. අපිට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් කියන එක. නැගෙනහිර ජැටිය ගැන නෙවෙයි මුළු මහත් රටේ තියෙන සම්පත් කිසිවක් විකුණන්නේ නැහැ කියලා කිව්වේ. ඒ විකුණලා තිබෙනවා නම් ඒවා යලි පවර ගන්න ක්‍රියා කරනවා කියලාත් ප්‍රතිචාර දුන්නා. අවාසනාවට වගේ එහෙම කියලා බලයටපත් වෙච්ච ආණ්ඩුව දැන් ජාතික සම්පත් විකුණමින් තිබෙනවා කියලා හොඳම උදාහරණය තමයි නැගෙනහිර ජැටිය පිළිබඳ ගන්න මේ ක්‍රියාමාර්ග. මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දේවල් කරන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය හරියට තේරුම් ගන්නේ නැතුව මේක ඉන්දියාවට විකුණන්න යනවා කියන මතයක් ගොඩනංවන්නට සමහර අය උත්සාහ කරනවා. ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැහැ කියලා ඒ තන අපි එදත් ඉන්නවා අදත් ඉන්නවා ජනාධිපතිතුමා පෞද්ගලික සතිය තාමත් පැහැදිලි කාරණේ කිව්වා. මේ සංවර්ධනය කළ පසු දිනයක ආදායම අපිට කෝටි 5ක් 10ක් අතර පමණ ගන්න පුළුවන්. එහෙම තියෙද්දි 147ක් කොටස් ඉන්දියාවේ අදානි සමාගමකට මෙම බදු දීම අපි සමගි ජන බලවේගීන්ට හෙලා දකිනවා. මෙය කිසිසේත්ම නොකළ යුත්තක්. ඔවුන්ට ඡන්දය දුන්නේ 69 ලක්ෂයට කියනවා මේකට විරුද්ධ වෙන්න. සජිත් මහත්තයා ප්‍රධාන සමගි ජන බලවේගයට කිසිම අයිතියක් නැහැ නැගෙනහිර ජැටිය ගැන කතා කරන්න. මොකද හේතුව මේ රටට දායාද කරපු හම්බන්තොට වගේ මහා දැවැන්ත වරායක් විකුණන වෙලාවේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා අපේ ආර්ථික මර්මස්ථාන විකුණනවට අපි කොහෙත්ම එකඟ නැහැ. ඒවා අපේ රට සතුව තියෙන්නට ඕනේ. බොහොම කෙටියෙන් දෙන්න තියෙන උත්තරය ඕකයි. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විෂබීජහරණය කිරීමේ වැඩසටහනටතේ හිරු මාධ්‍යජාලය ශ්‍රී ලංකා රතකුරුස සමාජය හා එක්ව මිලාගිරිය සාන්ත පවුලු බාලිකා විද්‍යාලය සහ වැල්ලවත්ත හින්දු කාන්තා විද්‍යාලය විෂබීජහරණය කිරීම අද සිදු කරනා. 2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු සම්බන්ධයෙන් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා අදහස් පළ කළා. කඩින් ලකුණ තීරණය කරපු ආකාරයේ පසුගිය වර්ෂවල 2015 සිට දිගටම ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් වුණාද කවර ආකාරයකද මේ මැදිහත්වීම් වුණේ කලින් පැවතුණු සම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් වුණේ කොහොමද රටේ පාසල් ඉහළට පහළට ඔසවා දැමීම සඳහා නිලධාරීන්ට කවර බලපෑමක් කළ හැකිද ඒ කරන නිලධාරීන් කවුද කලේ කොහොමද කියන එක පිළිබඳව අපක්ෂපාත පරීක්ෂණයක් කරන්නට කියලා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අධ්‍යාපන ලේකම්තුමාගෙන් කැබිනට් මණ්ඩලයේ හරහා ඉල්ලීමක් කරන්නට මම බලාපොරොත්තු විදේශීය ත්‍රස්ත සංවිධාන ලයිස්තුව තුළ LTT සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ අපේක්ෂාකාරී ලෙස මාර්ගය හරහා ගමන් කළ පාසල් සිසුවෙක් ත්‍රිරෝද රථයේ ගැටි අනතුරට පත්වන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් තිබුණා. රටවටා හිරු. එසමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දෙස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.